හරි දරුවනේ. පේපරේ සාකච්ඡාව පටන් ගමු. හැමෝටම පේපරේ පේනවා කියලා මම හිතනවා. පළවෙනි ගානේ තියෙන්නේ මූල 14 යගයට වඩාත්ම ආසන්න. කවුද දෙන්නේ උත්තරේ? උත්තරේ කීයද මේකේ? 3.7 3.8ද 7 දෙන්නේ? 7 බලමු. 3.7 කියන්නේ 37 වරක් 37. 7 වරක් 7 49යි 9යි. 4ක් ඉතුරුයි. 7 වරක් 3 21යි 4යි 25යි. බිංදුවයි 7 වරක් 3 21න් 1යි 2ක් ඉතුරුයි. 3 වරක් 3 9යි 2යි 11යි. 9යි 6යි 3යි 1යි. මෙහෙම එකක් දරුවෝ එන්නේ. හෙලෝ. ඔව් සර්. හරි. එතකොට මේ දෙකෙන් වඩා කිට්ටු කවුද? දැන් අපි දන්නවා 3.8 ගත්තොත් එහෙම එන්නේ උත්තරේ ගානේ දෙනවා 14.44. මේකෙන්නේ 13.69. වඩා කිට්ටු කවුද වඩා කිට්ටු? ඔව් වෙනස බැලුවොත් එහෙම පුතා මේකේ වෙනස එන්නේ 3.0.31 නේ. දැන් 14ට කිට්ටු එක්කනනේ ගන්න ඕනේ. මම ගන්නම් 14න් අඩු කළොත් 13.69 වෙනස එන්නේ කීයද? 10න් 9ක් 1යි 9න් 3යි. 0.31 වෙනස. 14.4යි අඩු කළොත් 14ක් වෙනස වෙන්නේ 0.44. එතකොට අපි බලන්න ඕනේ අඩු උනත් කමන්නේ වැඩි උනත් කමන්නේ ළඟ වෙන්නයි ඕනේ. 14ට කිට්ටු වෙන්නයි ඕනේ. ඒතර උත්තරේ අපිට ගන්න සිද්ධ වෙන්නේ 3.7. හරි. ලකුණු 2යි. ඊළඟට රූපයේ දැක්වෙන තොරතුරු අනුව x යගේ සොයන්න. මේක සමදීපා ත්‍රිකෝණයක් හින්දා මේකත් 35ක් වෙනවා පුතේ. උත්තරේ එන්නේ x එකතු කිරීම 35 එකතු කිරීම 35. 180යි x එකතු කිරීම 70 180යි x කියන්නේ දරුවෝ 180න් 70ක් අඩු කළාම අංශක 110යි. ආවද ළමයි? හෙලෝ. ඔව් සර්. හරි. ඊට පස්සේ දරුවනේ තුන්වෙනි ගාන පරිධිය 44ක් වන වෘත්තාකාර ආස්තරයකින් අංශක 90 කේන්ද්‍රික ඛණ්ඩයක් කපා ඉවත් කළ කොටසක් රූපයේ දැක්වේ. AB ඡාප දිග වෙන්නේ පුතා 44න් 4න් එකක් ගත්තා නම් හරි. උත්තරේ එන්නේ සෙන්ටිමීටර් 11යි. උත්තරේ එන්නේ සෙන්ටිමීටර් 11යි. ඊළඟට දරුවනේ හතරවෙනි ගාන. හතරවෙනි ගානේ උත්තරේ ගන්නේ දර්ශක අංකණයෙන් ලියන්න තියෙන මේක. දැන් මෙතන පාදයක් දීලා නැහැ. හැබැයි පාදය වෙන්නේ 10 පාදයි. LB තියෙන හින්දා ලඝු තියෙන හින්දා මෙතන අපි ගන්න වෙන්නේ 10 පාදය කියලා. එහෙනම් මේක යගේ තමයි දර්ශක අංකණයෙන් ලියුවාම එන්නේ 10
තුන්වෙනි බලය කියන්නේ බීට මොනවා එන්න ඕන 10 තුන්වෙනි බලය සමානයි බීට ලකුණු 2යි හරිනේ දරුවනේ hello right ඊළඟ ගාන පෙට්ටියක එකම තරමේ කාඩ්පත් 15ක් ඇත ඉන් 9ක් රතු පාට වන අතර ඉතිරි ඒවා නිල් පාටයි මේව පෙට්ටියෙන් අහඹු ලෙස කාඩ්පතක් ගත් විට එම කාඩ්පත නිල් පාට එකක් වීමේ සම්භාවිතාව කීයද දරුවෝ 15න් 6යි 15න් 6 හෝ 5න් 2 තිබ්බත් හරි පුතේ හොඳයි හරි ඊළඟට විසඳන්න ගානක් තියෙනවා x ඍණ 1 බෙදීම 7 වරක් 7 සමානයි 1 වරක් 7 ඊළඟට x ඍණ 1 කියන්නේ 7යි x ඍණ 1 ධන 1 7 ධන 1 උත්තරේ x කියන්නේ 8යි මේකට 1යි මේ sorry 2යි එක පියවරක් හරි يعني මේ 7න් ගුණ කරන පියවර හරි හරිනම් ලකුණක් හම්බ වෙනවා හත්වෙනි ගාන ABCD රොම්බසයේ BC 12යි BC 12යි BD 12නේ sorry BC නෙමෙයි BD 12යි BD කියන්නේ පුතේ විකර්ණයක් දැන් රොම්බස් එක මට කියන්න මේ මොකද්ද සමච්ඡේද වෙන්නේ කොහොමද රොම්බස් එක විකර්ණ සමච්ඡේද වෙන්නේ කොහොමද පුතා එකිනෙකට ලම්බකව විකර්ණ සමච්ඡේද වෙන්නේ ලම්බකව අපි ඒක මාක් කරගන්න ඕනේ එතකොට තමයි පහසුවෙන් හොයන්න පුළුවන් දැන් මේකේ BD දිග කියනවා 12යි කියලා එහෙනම් පුතේ මෙන්න මේ BX කියන කොටස දිග 6යි AC 16 නම් මේ එක් කොටසක් සෙන්ටිමීටර් 8යි. මෙන්න මේ දත්ත අපි ලකුණු කරගන්න ඕනේ ගන්න. ඊට පස්සේ අහන්නේ DX එකතු කිරීම CX එකතු කිරීම DC. හරිද? එහෙනම් උත්තරේ කීයද? DX කියන්නේ 6යි CX කියන්නේ 8යි DC කියන්නේ 10යි. උත්තරේ එන්නේ 24යි. ආවද ළමයි? සර්. ඔව්. සර් ක්ලාස් එකේ රෙකෝඩින් එක දෙන්න පුළුවන්ද? හරි කොහොමද දානවා මේකට? හරි. ඔව් සර්. රයිට්. ඊළඟට 8 වෙනි එක x බෙදීම 5 එකතු කිරීම x ඍණ 1 බෙදීම 2. මේකේ අපි ගත්තොත් පොදු හරය 5න් x ගුණ කරනවා 2කින් මෙයවත් ගුණ කරනවා 2කින් 2කින් x ඍණ 1 ගුණ කරනවා 5න් 5න් මේකෙන්නේ පුතා 10න් 2x මේකෙන්නේ 10න් 5x ඍණ 5 කියලා එන්නේ අවසාන උත්තරේ එනවා පුතා 10න් 7x ඍණ 5යි. පැහැදිලිද? ඔව් සර්. 10න් 7x ඍණ 5යි. ලකුණු 2යි. නවවෙනි ගාන දී ඇති තොරතුරු අනුව x සහ y හි අගයන් සොයන්න. මේකේ x අගය පහසුවෙන් හොයත හැකියි. x කියලා කියන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එහෙනම් උත්තරේ x කියන්නේ අංශක 90යි 50යි එකතුව. 140යි. ලකුණු 1යි.
y හොයාගන්න සමදීපාත ත්‍රිකෝණයක් තියෙන්නේ. එහෙනම් මේ කෝණයත් y එකතු කිරීම x කියන්නේ 180y 2y ධන 140 කියන්නේ 180y 2y කියන්නේ 180 න් 140ක් අඩු කරනවා 40යි 2y 40යි y කියන්නේ 20යි ආවද y 20 ආවට ලකුණ හරි ඊළඟට 10 වෙනි ගාන කේන්ද්‍රය ඕවන වෘත්තයේ AB ජායක් වන අතර එහි මධ්‍ය ලක්ෂය CV OC හා AB අතර සම්බන්ධයක් ලියන්න මේක ප්‍රමේයක් කෙලින් කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂයා කරන රේඛාව ජායට ලම්බක වේ එහෙනම් සම්බන්ධය තමයි OC ලම්බකයි AB කියන එක. OC ලම්බකයි AB. ලකුණු දෙකයි. කෙලින් ප්‍රමේය ලියන්නයි තියෙන්නේ. රූපයේ දැක්වෙන සිලින්ඩරාකාර බඳුනේ පරිධිය, පතුලේ පරිධිය 10.5ක්ලු. එහි උස 20ක්ලු. එහෙනම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. මම පුතේ මේක පොඩ්ඩක් දිගහැරලා ඇන්දොත් මේ වගේ තියෙන්නේ. වක්‍ර පෘෂ්ඨේ. දිගහැරියොත් මේකේ උස 20යි. පරිධිය මේකමනේ 10.5යි. එහෙනම් වර්ගඵලය වෙන්නේ 20 ගුණ කිරීම 10.5. උත්තරය එන්නේ පුතාලා දෙවරක් 105 ගත්තා නම් හරි. 210යි. वर्ग सेंटीमीटर 10 වෙනි ගානට AB ලම්බකයි OC කියන එක හරියද? ඔව් දෙකම හරි. දෙපැත්තම වුණ කමක් නැහැ පුතේ. හරි. ඊළඟ පුතා 12 වෙනි ගාන. විසඳීමකින් තොරව x ධන y වල අගය අහනවා. එතකොට අපි කරන්නේ විසඳීමකින් තොරව කිව්වට අපිට සුළු කිරීමක් කරන්න සිද්ධ වෙනවා. අපිට පුළුවන් මේකේ මේ දෙන්නම එකතු කරන්න පුළුවන්. 1යි 2යි. x ධන 2y ධන x ධන 2x ධන y සමානයි 7 ධන 11. මෙතනනවා පුතා 3x ධන 3y සමානයි 18යි. අපෙන් අහන්නේ x ධන y හින්දා මම මේ සෑම පදයක්ම තුනෙන් බෙදනවා. මට එනවා x ධන y වල අගය 6ක් කියලා. ඕගලන්ටත් මේ උත්තරේ එන්නේ නැති. x ධන y සමානයි 6යි. හරිද දරුවනේ? හරි හරි. ඊළඟට 13 වෙනි ගාන AB සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න. අනුක්‍රමණය කියන්නේ පුතේ අපි දන්නවා මෙතන නම් අපිට ලේසියෙන් ගන්න පුළුවන් y ඛණ්ඩාංක අන්තරයක් බෙදීම x ඛණ්ඩාංක අන්තරයක්. මම මේ අන්තරේ මෙහෙම ගන්නම් මෙතන. මෙන්න මේ උස අපිට ගන්න පුළුවන් නේද? 5න් එකක් අඩු කරලා 4යි කියලා. මෙන්න මේ කොටස 0.2යි තියෙන්නේ. එහෙනම් දෙක තමයි උත්තරේ. එහෙනම් m සමානයි කීයද? 4 බෙදීම 2 ඒ කියන්නේ 2යි. උත්තරය දෙකද පුතේ ආවේ? ඔව් සර්. හරි. ලකුණු හරි ඊළඟට 14 වෙනි ගාන වෘත්තයේ AB හා CD ජා දෙක XD ඡේදනය වේ D ඇති තොරතුරු අනුව DXC කියන්නේ මේ කෝණය හොඳයි
DXC කෝණේ අගේ තමයි යහන්නේ. කීයද කිය. හරි. බලන්න මේක 40යි. මේ කෝණයත් අංශක 40යි මට හේතුව කිය. එකම ඛණ්ඩයේ කෝණ. මේ කෝණෙත් 40යි හේතුව කිය. ඒකාන්තර. අන්න ඒකාන්තර කෝණ. එතකොට එහෙනම් මේ කෝණය හොයන්නේ කොහොමද? hello DXC කෝණය හොයන්නේ 40යි 40යි එකතු කළාම 180ක් වෙන්න ඕන. මම කෙලින්ම DXC කෝණය ලබා ගන්නම් 180ෙන් අඩු කරනවා 80. අංශක 100ක් නේද පුතා එන්නේ? ඒකට ලකුණු දෙකයි. අවම වශයෙන් මේ රූපේ ලකුණු කළොත් එහෙම මේ 40 හරි 40 හරි කොහෙන් හරි එකක් 40ක් ලකුණු කළාට ලකුණක් හම්බ වෙනවා. දැන් 15 වෙනි ගාන රූපයේ දැක්වෙන ටැංකියේ ඇති ජලය මිනිත්තුවට ලීටර 8ක ශීඝ්‍රතාවයකින් එහි වූ කරාමයෙන් ඉවත් කෙරේ. මිනිත්තු 30කදී ඉවත් වන ජල පරිමාව සොයන්න. මිනිත්තුවකට ලීටර 8යි. එහෙනම් පුතා මිනිත්තු 30කදී කීයද? 8 ගුණ කරනවා 30න් උත්තරේ 240යි. ලීටර 240යි. ඊගාව එක කුඩාම් පොදු ගුණාකාරය සොයන්න. උත්තරේ ඉන්නේ 2x ගත්තොත් දෙවරක් x 3යි x වර්ග y ගත්තොත් ඒකමයි 3 වරක් x වර්ග වරක් y 4 ගත්තොත් පුළුවන් 2 වර්ගය කියලා ලියන්න. කුඩා පොදු ගුණාකාරයේදී අපි ගන්නේ විශාලම බලය මෙති 2 නම් 2 බල වලින් ලොකු වෙනවා. 3 ගන්න වෙනවා. x වර්ගය ගන්න වෙනවා. y ගන්න වෙනවා. එහෙනම් පුතා කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 3 වරක් 2 වර්ගය වරක් x වර්ග වරක් y. 12යි x වර්ග y තමයි උත්තරෙට එන්නේ. පැහැදිලි? ඔව් සර්. එහෙම තිබ්බනම් ලකුණු දෙකයි. ඊළඟට පුතේ 17 වෙනි ගාන හරස්කඩ වර්ගඵලය වෙන්නේ 8.5යි දිග දෙනවා 30යි කියලා. එහෙනම් පරිමාව කියන්නේ පුතේ හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග. මම මෙතන ගන්නම් 85 වරක් 3. මම දශම ස්ථානයක් දැම්ම එහා පැත්තට මේක 10 අයින් කළා. උත්තරේ එන්නේ 15න් 5යි එකක් ඉතුරුයි 24යි එකයි 25යි. ඝන සෙන්ටිමීටර් 255ක් ආවද? හරි. 255 ආව නම් ලකුණු දෙකයි. එක්තරා පළාත් පාලන ආයතනයක් තම බල ප්‍රදේශයේ නිවසක් රුපියල් 60000ක් ලෙස තක්සේරු කර ඇත. මෙම නිවස සඳහා වාර්ෂිකව රුපියල් 2400ක් වරිපණම් බදු අය කරයි. පළාත් පාලන ආයතනය අය කළ වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය සොයන්න කියලා තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ කීයද? 60000ට 2400 නම් 100ට කීයද? මේක හොයන්න දෙයක් නැහැ. මොකද කෙලින්ම වාර්ෂික ගානම දෙන්නේ. ඔන්න කාර්තුවට ගාන දුන්නම් පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ. මේක ඉච්චර ප්‍රශ්නයක් නෙවෙයි. කැපෙනවා. 24 බෙදීම 6යි. ඒ කියන්නේ 100ට 4යි. ළමයි උත්තරය ආව නේද? ඔව් සර්. හරි. 19 වෙනි ගාන PQRS සමාන්තරාශ්‍රයේ SR පාදය T තෙක් දික් කර ඇත.
PT සහ SU රේඛා PT සහ SU රේඛා RQ පාදය U හිදී ඡේදනය වේ. රූපයේ දී ඇත් තොරතුරු අනුව පහත ප්‍රකාශ නිවැරදි නම් කොටුව තුල හරි ලකුණද නැත්නම් වැරදි ලකුණද දනවි. පළවෙනි එක තමයි PQT. PQT ත්‍රිකෝණයේ වර්ගඵලය PQR සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩකට සමාන වේ. මොකද කියන්නේ? හරි. PQ පොදු ආධාරකය වෙනවා. එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි ත්‍රිකෝණයක් සහ සමාන්තරාශ්‍රයකින් ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක්. හරි. ගන්න පුළුවන්. ඊළඟට PQT ත්‍රිකෝණයේ වර්ගඵලය PSU ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වේ. ඒ ගැන මොකද කියන්නේ දරුවෝ? හරි. ඔව් දැන් පුතේ මෙහෙම දෙයක් තමයි තියෙන්නේ. බලන්න. දැන් PSU ත්‍රිකෝණය ගත්තොත් PSU ත්‍රිකෝණයේ PS තමයි ආධාරකය වෙන්නේ. එතකොට PSU ත්‍රිකෝණය PSQR කියන්නේ PSRQ කියන සමාන්තරාශ්‍රයත් එක්ක ගත්තොත් ඒ සමාන්තරාශ්‍රයෙන් හරියට තමයි PSU ත්‍රිකෝණය. අපි කලින් කිව්වා සමාන්තරාශ්‍රයෙන් හරියට තමයි PQT ත්‍රිකෝණයත් කියලා. ඒ හින්දා මෙතන PSU ත්‍රිකෝණයයි PQT ත්‍රිකෝණයයි දෙකම සමාන වෙනවා. දෙන්නගේ වර්ගඵලය සමාන වෙනවා. මේකත් හරි. දෙකම හරි නම් ලකුණුත් දෙකයි. 20 වෙනි ගාන. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සඳහා සකස් කළ තරු නිවාසයට මීටර 60ක් නැගින දිශාවෙන් සඳු නිවාසයත් එහි සිට අංශක 20ක 120ක දිගංශයකින් 50ක දුරකින් හිරු නිවාසයත් පිහිටා ඇත. එතකොට සඳු නිවාසයේ ඉඳන් හිරු නිවාසය තියෙන්නේ අංශක 120ක දිගංශයකින් මීටර 50ක් දුරින්. හරිද? මේ තොරතුරු දක්වන්නයි තියෙන්නේ. මෙතනත් 60 වෙන්න ඕනේ. මෙතන එන්නේ පුතා මෙන්න මේ වගේ. දිගංශය කියන්නේ පුතා උතුරින් දක්ෂිණාවර්තව සෑදෙන කෝණය. හොඳයි. මේක ඔන්නෝම කෝණයක් එන්න ඕනේ. ඔය විදිහ. මේක තමයි දිගංශය 120. හරිද පුතේ? උතුරින් අංශ 120ක් යනවා. මීටර 50ක් ගියහම හම්බ වෙනවා කවුද? හිරු නිවාසය. ළමයින්ට පැහැදිලිද ඒක? ඔව් සර්. ඒකේ ලකුණු හම්බ වෙන්නේ මෙතන අංශක 20 ලකුණු කළා දිගංශය නිවැරදිව ලකුණු කළාට 1යි. මෙතන මේ මීටර 50 ලකුණු කළාට 1යි. පහත වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න. හරි. 8 4 8 මධ්‍යගය 6යි. 8 12 මධ්‍යගය 10යි. 12 16 මධ්‍යගය කීයද දරුවෝ? 10යි 14ද? හෙලෝ. ඔව් 14යි. මෙතන ධන 4යි වෙනස. මෙතන කීයද? ඍණ 4යි. මේකට ලකුණු 1යි මේකට ලකුණු 1යි. ධන 4යි ඍණ 4යි එන්නේ. ඊළඟ දරුවනේ 22 දෙවෙනි ගාන සාධක සොයන්න. පළවෙනි පියවර මෙයාව ලියා ගන්න වර්ග දෙකක අන්තරයක් වශයෙන්. x වර්ගය 8 වර්ගය. x ඍණ 8යි x ධන 8යි.
හරිනේ පුතේ? හරි සර්. 23 වෙනි ගාන A මේලය B අනුපූරකය. A මේලය B කියන්නේ පුතා මේකේ නම් A කුලකය. අනුපූරකය ගත්තාම උත්තරේ එන්නේ A ඇරෙන්න ඉතුරු දෙන්න. 6යි 1යි විතරයි එන්නේ. 6 සහ 1. ලකුණු දෙකයි. 24 කේන්ද්‍රය ඕවන වෘත්තයේ PQR QPR 70ක. මෙයා 70ක් ලොකුයි. x හා y අගයන් සොයන්න අපිට පහසුවෙන් හොයන්න පුළුවන් x අගය කේන්ද්‍රයේ ආපාදිත කෝණය ඉතිරි ඡාපය මත ආපාදිත කෝණයෙන් දෙගුණයක්. එහෙනම් 70 වගේ දෙගුණයක්. x කියන්නේ 140යි. ළමයි ආවද? ඔව් සර්. ඒකට ලකුණයි. ඊළඟට y හොයාගන්න. මෙතන y මෙයත් y හොඳයි. සමදේපාදන. y x කියන්නේ 180යි. 2y ධන 140 කියන්නේ 180යි. 2y කියන්නේ 180 වෙන් 140ක් අඩු කරනවා. 2y කියන්නේ 40යි. y වලට අංශක 20ක් ආවද පුතේ? ඔව් සර්. y වලට අංශක 20ක් එන්න ඕනේ. x වලගේ 140යි y වලගේ 120යි. අංශක 20ක්. 25 වෙනි ගාන. AB සහ AC ට සමදුරෙන් චලනය වන ලක්ෂයක පතය AS Q හිදී හමුවනසේ AB ට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය පත පිළිබඳ දැනුම් භාවිතයෙන් අඳින්නලු. මෙතන පුතේ රේඛාවකට නියත දුරකින් නම් අපි අඳින්න ඕනේ මොකද්ද? වෘත්තයක්ද සමාන්තර රේඛාවක්ද? සමාන්තර රේඛාවක්. ඔව් සමාන්තර රේඛාවක් තමයි අපි අඳින්න ඕනේ. ඒ කියන්නේ අපි අඳින්න ඕනේ මෙන්න මේ වගේ රේඛාවක්. ඇඳලා මෙන්න මෙතන තමයි පුතේ මේ දුර සෙන්ටිමීටර් 5යි. මෙතන තමයි පුතා Q ලක්ෂය තියෙන්න ඕනේ. ඒතර මේ සමාන්තර රේඛාව වැන්දට 1යි Q ලක්ෂය ලකුණු කළාට 1යි. ලකුණු 50න් දාගන්න කීයද කියලා. හරි. අපි දැන් යනවා B කොටසට. B කොටස පළවෙනි ගාන එක්තරා වැඩක් නිම කිරීමට මිනිස් දින 60ක් අවශ්‍ය බව ගණනය කර ඇත. එම වැඩයෙන් 3න් 2ක් දින 5ක් තුල නිම කළ යුතුය වේ. ඒ සඳහා යෙදවිය යුතු මිනිසුන් ගණන සොයන්න. එතකොට වැඩේට අවශ්‍ය මිනිස් දින ගාන තියෙන්නේ 60යි. හරිද? ඒ වැඩෙන් 3න් 2ක්. එතකොට 3න් 2 ප්‍රමාණයක් මිනිස් දින කීයද? හැටෙන් 3න් 2ක්. දින 40යි. ඔව්. එතකොට එන්නේ පුතා 120 බෙදීම 3 ඒ කියන්නේ 40යි. හරිද? මිනිස් දින 40යි. මේක හෙව්වට ලකුණු 2යි පුතු. එතකොට 3න් 2ක් දින 5ක් තුල නිම කළ යුතුයි. ඒ සඳහා යෙදවිය යුතු මිනිසුන් ගන්න. එතකොට මිනිසුන් ගාන දින ගණන සමානයි මිනිස් දින ගණන. එතකොට දින 5ක් තුල අවසන් කරන්න එපේ. මිනිසුන් දින 5යි මිනිස් දින 40යි. එහෙනම් මිනිස්සු කීයක් ඕනේද දරුවෝ? 8ක් සර්. 40 බෙදනවා 5න් 8යි නේ. 8. මේකට ලකුණු 1යි. මේ වැඩේ 3න් 2ක් කරන්න අවශ්‍ය මිනිසුන් ගණන යහන්නේ.
දවස් 5ක් තුල කරන්න. හරි. ඒක හරි කියලා මම හිතනවා. දැන් මේ වගේ ගණන් අපේ කීවෙනි පාරද හදන්නේ? 22 වෙනි වතාවට මේ වගේ ගණන් හදන්නේ. සමහර හැම පේපරේම වගේ ගාණක් අනිවාර්යෙන් එනවනේ. දැන් භාග ගණනුත් එහෙමයි. මේ දක්වා සාකච්ඡා කරපු හැම පේපර් එකකම භාග ගාණක් අනිවාර්යෙන් ආවා. රත්නායක මහතා තමා සතු මුදලින් 8න් එකක් පුණ්‍ය ආයතනයේ පරිත්‍යාග කර ඉතිරියෙන් 7න් 4ක් ව්‍යාපාර කටයුතු සඳහා යෙදවී. පුණ්‍ය ආයතන පරිත්‍යාග කිරීමෙන් පසු රත්නායක මහතාට ඉතිරි වූ කොටස මුළු මුදලින් කවර භාගයක්ද? මුළු මුදල නම් 8න් 8යි. 8න් එකක් තමයි පරිත්‍යාග කරන්නේ. උත්තරේ 8න් 7යි. ආවද පුතේ? 8න් 7 එව්වට ලකුණු. දෙවෙනි කොටස රත්නායක මහතා තම ව්‍යාපාරයට යෙදූ කොටස මුළු මුදලින් කවර භාගයක්ද? එයා ව්‍යාපාරයට යෙදුනේ ඉතිරියෙන් 7න් 4යි. ඒ කියන්නේ 8න් 7න් 4යි. 8න් 7 ගුණ කිරීම 7න් 4ට. උත්තරේ 8න් 4යි. නැත්තම් 2න් 1යි. හරිද ළමයි? හරි සර්. දැන් මේකේ මහ තියාගන්න 8න් 4 තිබුණාට ලකුණු දෙකම හම්බ වෙන්නේ 8න් 4 තිබ්බොත් ලකුණු එකයි හම්බ වෙන්නේ. හරි උත්තරේ. ඒ කියන්නේ භාගයට තමයි ලකුණු දෙකම හම්බ වෙන්නේ. පැහැදිලිද? ලකුණු දෙක ලබා දෙන්නේ 8න් 4ට නෙමෙයි 2න් 1ට. සරලම ආකාරයෙන් තියෙන්න ඕනේ. බලන්න තමයි ලියපු උත්තරේ තියෙන්නේ 8න් 4ට 2න් 1 කියලා. හරි. තුන්වෙනි එක පුණ්‍ය ආයතනට පරිත්‍යාග කර තම ව්‍යාපාරයට යෙදවීම පසුව තවත් රුපියල් 60000ක් ඉතිරි විය. රත්නායක මහතා හතුව තිබූ මුළු මුදල ගණනය කරන්න. එතකොට අපිට පුළුවන් ඉතිරිය හොයන්න මෙන්න මේ ක්‍රමවලට. දැන් කලින් ඉතුරුනේ 8න් 7යි. 8න් 7න් තමයි එයා භාගයක් ව්‍යාපාරයට දෙව්වේ. හරිද? ඔන්නම් මෙහෙම හොයත හැකි. 8න් 7න් අඩු කරනවා කීයද? භාගයක්. නැත්තම් 8න් 7න් අඩු කරනවා 8න් 4ක්. 8න් 3යි. තමයි මේ උත්තරය ආවද? ඔව් සර්. ඔව්. මේ 8න් 3 හෙව්වට ලකුණු දෙකක් හිමි වෙනවා. මේ උත්තරේම හොයන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. ඒක කොහොමද දරුවෝ? අර පුණ්‍ය ආයතනයට දීපු ගාණයි ව්‍යාපාරයට දීපු ගාණයි එකෙන් අඩු කරලා. හරිද? ඒකත් මම හොයලා පෙන්නන්නම්. මේකමයි හොඳේ. මම මේ කරන්න යන්නේ මේ ගානම තවත් ක්‍රමයකින්. සමහර ළමයි ඒ ක්‍රමෙන් කරලා ඇත්තේ. එතකොට එයාට මුළු වේදම ගිහින් තියෙනවා කීයක්ද? අතන පුණ්‍ය ආයතනයේට 8න් 1යි ව්‍යාපාරයට 8න් 4යි. ඔක්කොම 8න් 5යි. ඉතිරිය වෙන්නේ 8න් 8න් අඩු කරනවා 8න් 5. 8න් 3. ළමයින්ට පැහැදිලිද? හෙලෝ. ඔව් සර්. හරි. ඒතකොට මේ ක්‍රම දෙකම එකයි ඈ. මේ මම කරපු ක්‍රම දෙකම එකයි. ලකුණු දෙකයි. ඊට පස්සේ මුළු මුදල හොයනකොට 8න් 3ක අගය කීයද? රුපියල් 60000යි. 8න් එකක් කියන්නේ පුතේ
60,000 බෙදීම 3යි. ඒ කියන්නේ රුපියල් 20,000යි. අපෙන් අහන්නේ එයා ගාව කලින් තිබ්බ සම්පූර්ණ ගාණ. එහෙනම් 8න් 8ක් තමයි අහන්නේ. එහෙනම් 20,000 හේව 8ක්. 8 වරක් 2 16යි. 160,000ක්ද පුතේ උත්තර දෙන්නේ? 160,000යි. මේ උත්තරේ හෙව්වට ලකුණු 2යි. 10න් දා ගන්න පුතේ ලකුණු කීයද කියලා. හරි. අපි එහෙනම් යමු ඊළඟ කොටසට. දැන් මේ තුන්වෙනි කොටසේ මම අර අවස්ථා දෙකක් කරලා පෙන්නුවාට ඒක දෙකම අවශ්‍ය නැහැ. එක ක්‍රමයක් තිබ්බනම් ප්‍රමාණවත් හොඳයි. හරි. දෙවෙනි ගාන ABCD යනු දිග 21යි පළල 18ක් පළල ඍජු කෝණාශ්‍ර හැඩැති ලෝහ තහඩුවකි. එහි දිගෙන් 3න් එකක් අරය වනසේද දිගෙන් 3න් එකක් කියන්නේ පුතා දිග 21 නම් සෙන්ටිමීටර 7ක් වෙන්නේ. AD හා AB මායිම් වනසේද මෙතන AD AB මායිම් වෙන්නත් ඕන. මායිම් වනසේද අංශක 90ක කේන්ද්‍රික කෝණයක් සහිත කේන්ද්‍රික ඛණ්ඩයක් කපා ඉවත් කළ යුතු ඇත. මම මේක දිගපළල ලකුණු කරගන්නම්. සෙන්ටිමීටර 21යි සෙන්ටිමීටර 18යි. මෙන්න මේ ආකාරයෙන් ඇඳනම් හරි. අරය 7ක් වන කේන්ද්‍රික ඛණ්ඩය. හරිද දරුවනේ? ඔන්න ඔය ආකාරයෙන් ආවනම් හරි. හරි. ඒකේ මෙන්න මේක දැක්කුවට ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය ඇඳට 1යි සෙන්ටිමීටර 7යි කියලා ලකුණු කළාට 1යි. කියන්නේ ලකුණු දෙකක් හම්බ වෙනවා මේ කොටසට. හොඳයි. හරි. මිනුම් සහිතව ඇඳකුවට ලකුණු දෙකයි. හරිද දරුවනේ? හෙලෝ. හරි හරි. සර්. ඊට පස්සේ කපා ඉවත් කරන කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග. ඡාප දිග හොයන්නේ පුතේ 25R වරක් 4න් 1. දෙවරක් 7න් 22 වරක් R කියන්නේ 7 වරක් 4න් 1යි. උත්තරේ එන්නේ පුතේ මේක සුළු කළාම එන්නේ සෙන්ටිමීටර 11ක් නේද? හෙලෝ. 7 කැපෙනවා 2ට 1යි මේකට 2යි 1යි 11යි. 11යි සෙන්ටිමීටර. සර් ආයෙත් පළවෙනි ගාන පොඩ්ඩක් පෙන්නන්නකෝ. හරි. පළවෙනි ගාන කිව්වේ පුතේ? පළවෙනි කොටස නැත්නම් සම්පූර්ණ පළවෙනි ගානද? නෑ සර් පළවෙනි කොටස. හරි බලාගත්තා. හරි. ඊළඟට පුතේ අංශක 90ක කේන්ද්‍ර කෝණයක් සහිතව කේන්ද්‍රික ඛණ්ඩය කපා ඉවත් කළ පසු ඉතිරි වන ලෝහ තහඩුවේ වර්ගඵලය සොයන්න. එතකොට දරුවනේ වර්ගඵලය හොයන්න අපි මේ දෙන්නගෙන් වර්ගඵලය හොයාගන්න ඉපේ. අපි මුලින්ම හොයමු ඍජු කෝණාශ්‍රය වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. ඒකේ වර්ගඵලය වෙන්නේ පුතා 21 වරක් 18. හරිද පුතේ? කීයක් එනවද? 21 වරක් 18. 21 වරක් 18 කියන උත්තරේ එනවා 1 වරක් 18 18න් 8යි එකක් ඉතුරුයි 18 වරක් 2 36යි 36යි 1යි 37යි 378ක් වර්ග සෙන්ටිමීටර. හරිද දරුවනේ? හෙලෝ. මේක හෙව්වට 1යි. ඊළඟ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 5R වර්ගය වරක් 4න් 1. 7න් 22 වරක් 7 වරක් 7 වරක් 4න් 1. මෙතන උත්තරේ එන්නේ පුතා කීයද? 77 බෙදීම 2 38.5යිද?
ඔව් සර්. ඔව් සර්. 38.5යි වර්ග සෙන්ටිමීටර. මේක හෙව්වට එකයි. ඊළඟට අපිට තියෙන්නේ ඉතිරි වර්ගඵලය හොයන්න. 378න් අඩු කරන්න 38.5. හරිද? එතන උත්තරේ ලැබෙයි. මෙතන එනවා 10න් 5ක් 5යි. මෙතන 7යි 17න් 8ක් ගියාම 9යි. 17න් 8ක් 9යි. මෙතන 6යි 6න් 3ක් 3යි. 3යි. මේක දරුවා ආවේ 339.5යිද? ඔව් සර්. හරි. මේකට 2යි. හරි. ලකුණු 4ක් දෙනවා එකට. හරි. හරි දරුවනේ. ඉහත ආකාරයට කපා ඉවත් කළ පසු ඉතිරි ලෝහ තහඩුව වටා සෙන්ටිමීටර් 5ක පරතරය සහිතව ඇන සවි කිරීමට අවශ්‍යව ඇත. ඒ සඳහා අවශ්‍ය වන ඇන ගණන. එතකොට දරුවනේ අපි හොයන්න ඕනේ පරිමිතිය මේකේ. පරිමිතිය හොයනකොට මම දාගන්නම් මෙහෙම. මේ රූපයේ දැන් දිග 21යිනේ. පළල 18යි. මේ කොටස අපි හෙව්වා 11යි කියලා. මෙන්න මේ ටික හොයා ගන්න ඕනේ. මෙතන ඉඳන් මේ දක්වා දිග. 21කින් 7ක් ගියාම 14යි. මේ කොටස 14යි. ඊළඟට AD ගෙන් මේ කොටස අඩනහම කීයද? 7ක් ගියාම 18න් 7ක් ගියාම 11යි. හරි. අපි දැන් මේ මිනුම් ටික එකතු කළා නම් හරි. 21 18 14 11 11. පරිමිතිය හොයන්න. 21 18 14 11 11. මේ ටිකේ එකතු වෙනවා පුතේ කීයක්ද? මෙතන එනවා 37 39යි. මෙතන 22යි 14යි 36යි. 75ක් දෙන්නේ. ඔව් සර්. 75යි. ලකුණු 1යි. එතකොට පරතරය අපි ගහන්නේ සෙන්ටිමීටර 5 බැගින් පරතරය. එහෙනම් ඇන ගණන අපි හොයන්න ඕනේ පුතා 75 5ෙන් බෙදුවා නම් හරි කෙලින්ම. එච්චරයි. 75ට 5ව 15යි තියෙන්නේ. ඇන 15යි ඕනේ. ලකුණු 10න් දාගන්න කීයද කියලා. ගැටලුවක් තියෙනවා අහන්න ඕනේ. හරි. ළමයි ගැටලු මොකුත් නෑ නේද? හෙලෝ. නෑ. හොඳයි. තුන්වෙනි ගාන. එකක් එකතු වෙන්නේ පරතර ඇහුවොත්ද? නෑ. මම පැහැදිලි කරන්නේ ඒක. අපි හිතමු මෙහෙම. දැන් ඔන්න මේ මම නිකමද පුංචි ගානක් ගන්නම්කෝ. අපි හිතමු මෙහෙම සෙන්ටිමීටර 10ක් දිග රේඛාවක් තියෙනවා. මේකේ දෙකෙන් දෙක ඇන ගහන්න ඕනේ පරතරේ. දෙකෙන් දෙක හොඳේ. එතකොට ඔන්න බලන්න මම ඇන ගහනකොට මෙතන 1යි 2යි 3යි 4යි දැන් පරතර කීයද? 1 2 3 4 5. බලන්න මේ පරතර වලට ඇන කීයක් ඕනද බලන්නකෝ. දෙක ගානේ ගහනවා නම් ඇන කීයක් ඕනේද? 6ක්. ඔව් එන 6ක් ඉපේ මම මේ රතු පාටින් එන 6ක් මාක් කරලා තියෙනවා. ඒතර මේ රවුම සම්පූර්ණ වලල් ලක් වුණා නම් බලන්නකෝ. රවුමක් වුණා නම් අපි ගහන්න ඕනේ මේකේ 10යි හිතන්න මේක 10 එකේ ගමු. එතකොට එන කීයක් ඕනේ? 2යි. හරිද? එක පරතරයයි. පරතර 2යි. පරතර 3යි. පරතර 4යි 5යි. බලන්නකෝ. එන කීයද ඕනේ? 1 2 3 4 5. 10ක් එනවනේ දිග. එන කීයද ඕනේ? 5යි. අන්න හරි. එතකොට ඒක සංවෘත රූපයක් නම් දෙන ලද දිග අදාළ දිගෙන් බෙදලා අපිට අවශ්‍ය ගාන හොයාගන්න පුළුවන්. සංවෘත රූපයක් නම්.
ඒක සංවෘත නොවන එකක් නම් අපිට අමතරව එකක් දාන්න සිද්ධ වෙන්නේ. පැහැදිලිද? හෙලෝ. දැන් මේ රූපය සංවෘත රූපයක් හින්දා අපිට දීලා තියෙන මුළු දිග පරිමිතිය 5න් බෙදුවාම එන ගාන හම්බ වෙනවා. මේක සංවෘත රූපයක් නෙමෙයි නම් තමයි මොකක් වෙන්නේද? වෙනස් වෙන්නේ. පැහැදිලිද පුතේ? තේරුණාද? හෙලෝ. ඔව් සර්. හරි. පළාත් පාලන ආයතනයක් තම බල ප්‍රදේශයේ පිහිටි නිවසක් සඳහා තක්සේරු වටිනාකමින් 4%ක වරිපණම් බදු අය කරයි. මෙම පළාත් පාලන බල ප්‍රදේශයේ පිහිටි ප්‍රියන්ත මහතා තම නිවසට රුපියල් 560 කාර්තුවකට වරිපණම් බදු ගෙවයි. හරි. ප්‍රියන්ත මහතා වර්ෂයකට ගෙවන ගාණ වෙන්නේ කීයද? 560 ඒව 4ක්. කීයද දරුණු උත්තරේ? 0යි 4යි. ඔව් 2240යි නේ. ප්‍රියන්ත මහතා වසරකට ගෙවනවා රුපියල් 2240. හරි. ඒක ලිව්වට ලකුණු 2යි. ප්‍රියන්ත මහතාගේ නිවසේ තක්සේරු වටිනාකම සොයන්න කියනවා. එතකොට පුතා මේ 100ට 4කගේ තමයි 2240. 100ට එකක් කියන්නේ 2240 බෙදීම 4 560යි. එහෙනම් 100ට 100කගේ තමයි එයාගේ තක්සේරු වටිනාකම. 560 ගුණ කිරීම 100. උත්තරේ එන්නේ කීයද දරුවනේ? 56000ක් දාවේ ඔයගලන්ට. හරි. රුපියල් 56000ක් ආව නම් හරි. ඒකේ හෙව්වට ලකුණු 2යි. සර් ඔව් කියන්න. දැන් මට දෙවෙනි ගානේ හතරවෙනි කොටස පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද? හරි සර්. සර් ඒ ගානේ 15ට එකක් අඩු වෙන්න ඕනේ නැද්ද? නෑ නෑ. ඒකමයි උත්තරේ. හරි. ඊළඟට අබ්දුල් මහතා තම වාර්ෂික ආදායම සඳහා පහත වගුවේ ආකාරයට ආදායම් බදු ගෙවයි. පළමු ආදායම ලක්ෂ 5 වද්දෙන් නිදහස්. ඊළඟ ලක්ෂ 5ට 104යි. ඊළඟ ලක්ෂ 5ට 108යි. අබ්දුල් මහතා ව්‍යාපාර වලින් වසරකට රුපියල් 6,70,000ක් ආදායමක් ලබන අතර රැකියාවෙන් මාසිකව 40,000ක වැටුපක් ලබයි. අබ්දුල් මහතා තම රැකියාවෙන් වසරකට ලබන ආදායම සොයන්න. එහෙනම් එන්නේ කීයද? 40,000 ගුණ කරනවා 12න්. රුපියල් 480,000යි. හරිද පුතේ ඒක? හෙලෝ. ඒකේ හෙව්වට ලකුණයි. ඊට පස්සේ වසරකට ඔහු ලබන මුළු ආදායම අනුව ගෙවිය යුතු මුළු ආදායම් බදු මුදල සොයන්න. හරි. එතකොට එයාට ලැබෙන මුළු ආදායම කීයද? මුළු ආදායම. එයාට 480,000ක් හම්බ වෙනවා වැටුප විතරක්. ව්‍යාපාර වලින් එයාට සම්පූර්ණයෙන් ආදායම හම්බ වෙනවා කීයද? 670,000ක්. හරිද පුතේ? එකතුව කීයක් එනවද? මෙතන 0.3 දාගමු. 0යි 8යි 7යි 15න් 5යි එකක් ඉතුරුයි. මෙතන 10යි 1යි 11යි. මෙහෙම උත්තරයක්ද පුතේ ආවේ? රුපියල් 11,50,000ක්. ආවද? හෙලෝ.
මේකට 1යි ලකුණු හොඳයි. මුළු ආදායම හෙව්වට 1යි. හරි. දැන් පුතේ මේ 11,50,000 කියන්නේ එයාට ලැබෙන මුළු ආදායම. අපි දැන් මේ ආදායම කොටස් කරගමු පුතේ. බදු හොයන්න එපේ. එතකොට මේ බදු ගෙවන ආදායම කොච්චරද යා? බදු ගෙවන ආදායම අපි මෙහෙම වෙන් කළොත් මේක 1000යි. ඔව් දැන් මේකේ මම මේ 100 මෙන්න මේ අගය රුපියල් 1,150,000 කියන අගය හරිද මම කොටස් වලට වෙන් කරනවා ඒ වෙන් කරන්නේ මෙහෙම ලක්ෂ 5යි ලක්ෂ 5යි ලක්ෂ 5යි ලක්ෂ 5යි ලක්ෂ 10යිනේ පුතා ඊළඟට ඉතුරු ගාන කීයද දරු හෙලෝ දැන් මෙතන ලක්ෂ 5යි ලක්ෂ 5යි ලක්ෂ 10යි මෙතන ලක්ෂ 11යි 50,000ක් තියෙනවනේ 11,50,000 මෙතනින් හම්බෙන්නේ දසලක්ෂයයි තව ඉතුරුයි 1,50,000 ළමයින්ට පැහැදිලිද මේකට බදු නෑ 100%යි මේකට බද්ද 104යි මේකට බද්ද 108යි පුතේ පැහැදිලිද හෙලෝ ළමයි දැන් අර ලක්ෂ 5ක් නිදහස් බද්දෙන් ඉතුරු දෙකට තමයි බදු අය කරන්නේ. එහෙනම් අපි ඒ දෙක හොයමු. පළවෙනි ලක්ෂ 5ට බද්ද වෙන්නේ. يعني මේක බිඳුවයි ඊළඟ ලක්ෂ 5ට බදු මුදල. බදු වෙන්නේ 500,000 ගුණ කරනවා 104යි. රුපියල් 20,000යි. ළමයින්ට මේ උත්තරය ආවද? හෙලෝ. ඔව් සර්. ඔව් මේකට ලකුණු 2යි හෙව්වට. ඊළඟට රුපියල් 150,000ට බදු. 150,000 ගුණ කරනවා 108යි. මේකට කැපෙනවා එතකොට 1508ක්. එතන කීයක් එනවද පුතා? රුපියල් බිඳුවයි බිඳුවයි 8 වරප්පා 40න් බිඳුවයි 4ක් ඉතුරුයි 12යි. 12000යි. හරි. එහෙනම් ඒක හෙව්වට 1යි. එහෙනම් පුතා ගෙවන මුළු බදු මුදල කීයද? මුල් ලක්ෂ 5ට 20000යි 12000යි. ඔක්කොම ගෙවන්න ඕනේ එයා බදු වශයෙන් රුපියල් 32000. හරිද පුතේ? හරි සර්. හරි. එතකොට ඒකට ලකුණු ඔක්කොම හම්බ වෙනවා 5ක්. 5යි 1යි 6යි මෙතන 4යි. හරිනේ? 10ක් හම්බ වෙනවා ඔක්කොම. 10න් 10 දාන්න. හරි. සමහර අයට බින්දු පැටලෙන්න පුළුවන් මේවා ලියන්න ගියාම. ඒවෙන් තමයි ගණන් ගොඩක් වෙලාවට වැරදිලා තිබ්බේ. විභාගයේදී ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරද්දි දැක්කේ එක බින්දුවක් වැරදුනහම ගාන ඉවරයි ඉතින් එතනින් එහාට. වර්ධිනවා සම්පූර්ණයෙන්. හරි. ළමයි ඒක හරියට ඉවරද? ඉවරයි සර්. හරි. හතරවෙනි ගාන පෙට්ටියක එක හා සමාන A සහ B ලෙස නම් කළ මළු දෙකක් ඇත. එම මළු දෙක තුල සමාන රතු සහ නිල් බල්බ ඇත. A පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ. A මල්ල රතු බල්බ 1යි නිල් බල්බ 2යි B මල්ල රතු බල්බ 3යි නිල් බල්බ 2යි. ශිෂ්‍යය ඉහත පෙට්ටියෙන් අහඹු ලෙස මල්ලක් තෝරා ගැනීමේ ලැබිය හැකි අවස්ථා
හරිද? මල්ලක් තෝරා ගැනීමේ හැකියාව ගත්තාම මලු දෙකයිනේ තියෙන්නේ. හරිද? මල්ලක් තෝරා ගැනීමේ හැකියාව කීයද දෙන්නේ? සම්භාවිතාව වෙන්නේ 2 1යි 2 1යි. ඒක හරිද පුතේ? හෙලෝ. හරි සර්. ඊළඟට බල්බයක් තෝරා ගැනීම කියන්නේ ඒ මල්ලෙන් රතු වෙන්න පුළුවන්, නිල් වෙන්න පුළුවන්. රතු වෙන්න පුළුවන්, නිල් වෙන්න පුළුවන්. B මල්ලෙනුත් රතු වෙන්න පුළුවන්, නිල් වෙන්න පුළුවන්. ඒ මල්ලෙන් රතු වීමේ හැකියාව තියෙන්නේ ඒ මල්ලේ බුළු බල්බ් 3ක් තියෙනවා. එකයි රතු පාට. නිල් පාට තියෙනවා 2ක්. 3න් 2යි. පැහැදිලි? B මල්ලේ කීයක්ද? ඔක්කොම බල්බ් තියෙනවා 5ක් නේද? හෙලෝ. ඔව් සර්. ඔව්. රතු බල්බ් කීයක්ද? ඒකේ රතු බල්බ් තියෙනවා 3ක්. නිල් බල්බ් තියෙනවා 2ක්. හරි. එතකොට පුතා මේක සම්පූර්ණයෙන් ලිව්වට ලකුණු 3ක් හිමි වෙනවා. තෝරාගත් මල්ලෙන් අහඹු ලෙස බල්බයක් ඉවතට ගන්නා ලදී. ඉවතට ගන්නා බල්බය නිල් පාට හෝ රතු පාට වීමට රුක් සටහන දීර්ඝ කරලා තියෙන්නේ. ඊළඟට රුක් සටහන ඇසුරෙන් ගන්නා බල්බය රතු පාට වීමේ සම්භාවිතාව. ඒතර අදාළ මල්ල අදාළ නැහැ, අපිට තියෙන්නේ සම්භාවිතාව හොයන්න රතු පාට වීම. එතකොට රතු පාට වීමේ හැකියාව මෙතන මම ඉස්සරහින් ලිව්වොත් කීයද? මෙහිම රතු පාට වෙන්න හැකියාව තියෙන්නේ ඒ මල්ලෙන් රතු පාට වීම 2න් 1 වරක් 3න් 1. උත්තරේ 6න් 1යි. මෙතන තියෙන්නේ 2න් 1 වරක් 5න් 3. උත්තරේ එන්නේ 10න් 3යි. ළමයින්ට පැහැදිලිද? හෙලෝ. හරිද දරුවනේ? මෙතන 2න් 1 වරක් 3න් 1 මේකට එකතු වෙන්න ඕනේ 2න් 1 වරක් 5න් 3. ඒ කියන්නේ 6න් 1ට එකතු වෙන්න ඕනේ 10න් 3ක්. පුතේ මෙතන 60න් මම කෙලින්ම ගන්නම් 60න් 10යි 60න් 18යි. ඔක්කොම 60න් 28යි. නැත්තම් 30න් 14යි 15න් 7යි. හරිද පුතේ? හරි. හරි. එතකොට මේ සරලම ආකාරයේ තියෙන අවශ්‍ය නැහැ හොඳේ. මේක සුළු කරලා උත්තරේ ගත්තට ලකුණු දෙකක් හම්බ වෙනවා. මෙතන බලන්නකෝ. ඔව්. මෙතන 2යි 3ක් හම්බ වෙනවා. ඔක්කොම හරිනම්. හරි. ඊළඟ දරුවනේ අනිත් එක මේකේ පුංචි වරදක් තියෙනවා නේද? මෙතන මොකක්ද දෙන්න ඕනේ? R1 මෙතන එන්න ඕනේ R2 මෙතන R3. B මල්ලෙන් අහඹු ලෙස බල්බයක් ගෙන ආපසු දමා නැවතත් එකක් ගන්නා ලදී. මෙම පරීක්ෂණයට අදාළ නියඳි අවකාශය කොටුදැලේ දක්වන්න. B මල්ලේ පුතා රතු බල්බ් 3කුයි නිල් බල්බ් 2කුයි තියෙනවා. හරිද? නියඳි අවකාශය බල්බයක් ගෙන ආපහු දානවා කියලා දාලා තියෙනවනේ මේ. අරගෙන ආපහු දානවා මේ ටික. හැම එකම ලකුණු වෙන්න ඕනේ. බලන්න තමන් මේ ආකාරයෙන් කොටුදැල මාක් කළාද කියලා. එහෙම ලකුණු කළාට එකයි කොටුදැලේ. ඊළඟට දරුවනේ අපිට කියනවා
ගන්නා බල්බ දෙකම එකම වර්ණයෙන් යුක්ත වීම කියන සිද්ධිය. එතකොට පුතා අපි රවුම් කරලා තියෙන්න ඕනේ මෙන්න මේවා. ගන්නා බල්බ දෙකම එකම පාට කියන මේ සිද්ධියක් ගත්තොත් මේකේ තේරුම මොකද්ද? පළමු ගැනීම රතු වෙලා දෙවෙනි ගැනීමත් රතු වීම. ඉතින් පළමු ගැනීම රතු වෙලා දෙවෙනි ගැනීමත් රතු වීම. ඉතින් පළමු ගැනීම රතු වෙලා දෙවෙනි ගැනීම රතු වෙලා. ඒ වගේ. එහෙම සිද්ධි තියෙනවා මෙන්න මේ ටික. සමාන පාට. ළමයි ඔන්න ඔය ටික වට කළ දැක්කුවට එකයි. එතකොට ඒකේ සම්භාවිතාව අහනවා. උත්තරේ කීයද දරුවෝ? මුළු සිද්ධි තියෙනවා. 13යි. ඔව් 25යි. ඒ 25න් මෙතන සිද්ධි 9යි 4යි 13යි. සම්භාවිතාවට එකයි. මෙතන පුතේ ලකුණු දෙකක් දෙනවා මේක ඇන්දට හොඳේ. හරි. ලකුණු 10න් දාගන්න කීයද කියලා. ළමයි දැන් ලකුණු 10යි ඔක්කොම අයන් 40ක් අරන් ඉවරයි ලකුණු. අවසාන ලකුණු ටික ගන්න තියෙන්නේ. ළමයි හරි නේද? අපි යන්දි ඊළඟ ගන්නට. යමු සර්. හරි. බලන්න පස්වෙනි ගාන එක්තරා දුම්රියක් A දුම්රිය නැවතුම් පොලේ සිට B දුම්රිය නැවතුම් පොළ දක්වා ඒකාකාර වේගයෙන් ගමන් කර එහි පැයක් කාලයක් නැවතී සිට නැවත C දුම්රිය පොළ වෙත ගමන් කරයි. දුම්රියෙහි චලිතය දැක්වීම අඳින ලද දුර කාල ප්‍රස්ථාරයක් පහත් දැක්වේ කියලා තියෙනවා. හරි. ඔන්න තියෙනවා දුර කාල ප්‍රස්ථාරය. පළවෙනි එක අහන්නේ A දුම්රිය පොලේ සිට B දුම්රිය නැවතුම් පොළ තෙක් ගමන් කරන වේගය. කොහොමද වේගය හොයන්නේ? දුර බෙදීම කාලය. එන මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. මෙන්න මේ ටික වෙනවා 120ක්. මේක පැය දෙකයි. දුර 120යි පැය දෙකයි උත්තරේ 60යි. හරි දරුවනේ? හෙලෝ. හරි සර්. ලකුණු දෙකයි. දෙවෙනි කොටසේ B දුම්රිය පොළේ සිට C දුම්රිය පොළ වෙත ඒකාකාර වේගයෙන් ගමන් කළේ නම් BC දුම්රිය පොළේ නැවතුම් පොළ අතර දුර සොයා ඉහත දුර කාල ප්‍රස්ථාරයේ S හිස් තැන මත ලියා දක්වන්නලු. එතකොට අපෙන් අහන්නේ දුර සමානයි වේගය ගුණ කිරීම කාලය. එතකොට මේකේ තියෙන හැටියට වේගය නම් 40යි කාලය කීයද දරුවෝ? වගුවෙන් හොයාගත හැකියි මෙති. කාලය මිනිත් පැය 3යි. හරි නේ පුතේ? එහෙනම් දුර වෙනවා 120යි කිලෝමීටර්. ළමයි පැහැදිලිද ඒක? හෙලෝ. හරි. එතකොට ඒකේ දුර 120 හෙව්වට ලකුණයි. මෙන්න මෙතන දක්වන්න ඕන 120 කියලා මෙති. S මත මෙති. එකසිය 120යි මෙතනත් 120යි ඔක්කොම දුර කීයද වෙන්නේ? 120යි 240යි. ඔව්. S මහ දක්වන්න ඕනේ 240 හොඳේ. අර මේ දුර කියන්නේ මෙන්න මේ උසනේ ගන්න. මේ උස බෙදීම. මෙන්න මේ උස තමයි යාවේ 120ක් හොඳේ. එතකොට මෙතන 120 තියෙනවා 240ක් වෙන්න ඕනේ. හරි 240 ලිව්වට ලකුණක්.
අපොස උසස් පෙළ පන්තියට ඇතුළත් වූ සිසුන් ගණිතය විද්‍යාව තාක්ෂණ වේදය කලා වාණිජ අංශ සඳහා ඇතුළත් වීම දැක්වීම සඳහා අඳින ලද වටපිටාස්ථානයක් රූපයේ දැක්වේ. විද්‍යාව සහ තාක්ෂණ වේදය අංශයේ සමාන සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් වී ඇත. විද්‍යාව සහ තාක්ෂණ වේදීමේදී සමාන සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් වෙලා තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අහනවා. මම දාගන්නම් x කියලා. x එකතු කිරීම 90 එකතු කිරීම 150 360. 2x දාන 240 360. 2x කියන්නේ දරුවෝ 360න් 240ක් අඩු කළාම 120යි. 2x දෙකෙන් බෙදෙනවා. එතකොට x කියන්නේ පුතේ අංශක 60යි. ආවත් දරුවනේ? ඔව් සර්. පුතේ ඒ අංශක 60 හෙව්වට ලකුණු 2යි පුතේ හොඳේ. හැබැයි මතක තියාගන්න දැන් මේ වගේ ගණන් වල සමහර ලා මම දකිනවා මේ උත්තරේ විතරක් දාලා ඉවරලා ඉන්නවා. ලකුණු ඒතර එකයි හම්බ වෙන්නේ. ක්‍රමයේ තිබ්බොත් තමයි ලකුණු දෙක හම්බ වෙන්නේ. නැත්නම් ලකුණු දෙකක් හම්බ වෙන්නේ නැහැ. දෙවෙනි කොටසේ අහන්නේ ගණිතාංශයට ඇතුළත් වූ සිසුන් සංඛ්‍යාව 30 නම් උසස් පෙළ අංශයේ සිටින මුළු සිසුන් ගණන. දැන් ගණිතාංශයට ගණිතාංශයේ අංශක 90යිනේ. අංශක 90ක් කියන්නේ ළමයි 30යිලු. එහෙනම් පුතේ අංශකයක් කියන්නේ ළමයි කීයද? 30 බෙදීම 90. අංශක 360ක් කියන්නේ ළමයි කීයද? 30 90ෙන් බෙදලා 360ෙන් ගුණ කරනවා. උත්තරේ එනවා 30 ඒව 4ක්. 120ක් නේද අර වෙන්නේ? හෙලෝ. ඔව්. ළමයි 120යි ලකුණු 2යි. මුළු සිසුන් 120ක් ඉන්නවා. ඊළඟට ගණිත අංශයේ සිටින සිසුන් 6 දෙනෙක් එම අංශයෙන් ඉවත්ව විද්‍යා අංශයට ඇතුළත් විය. ඒ අනුව ගණිත අංශයේ සිසුන් සංඛ්‍යාව නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයේ අගය සොයන්න. ගණිත අංශයේ සිටින සිසුන් 6 දෙනෙක් එම අංශයෙන් ඉවත්ව විද්‍යා අංශයට ඇතුළත් විය. හරි. එතකොට ළමයි 6ක් යනවලු විද්‍යා වංශයට. දැන් හිටියේ 30යි දැන් ඉන්නේ කීයද දරු? 24යි නේද? එතකොට සිටි ප්‍රමාණය 30යි ඉතිරි ගණන 30න් අඩු කරනවා 6ක් 24යි. හරිද? එතකොට කෝණය වෙන්නේ 360 120ෙන් බෙදලා 24ෙන් ගුණ කළා නම් හරි. උත්තරේ එයි අංශක 360 බෙදීම් 5 72ක් දෙන්නේ. ඔව් සර්. ඔව් ලකුණු 2යි. දැන් දරුවනේ ලකුණු 10න් දාගන්න කීයක් තියෙනවද කියලා. ඊට පස්සේ ලකුණු 100න් බලලා මට දැම්ම මැසේජ් එකක් දාන්න ඕගොල්ලෝ ලකුණු 100න් කීයක් ගත්තද කියලා. සමහර ළමයින්ට නම් 100න් 100ක් ඇති කියලා මං හිතනවා.